2020 සැප්තැම්බර් 5 සිරසුරාදා සිරස්තල ගෙනගන්නා නිව් ඩයමන්ඩ් නෞකාවට නාවිකයින් ගොඩ වේ. ඉන්ධන ගබඩාවට හානියක් නැහැ. නෞකාව ගොඩබිම සිට සැතපුම් 42ක් දුරට රැගෙන යයි. නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා සමුද්‍රීය පරිසර අධිකාරිය කියයි. නැවේ කපිතාන්වරට සහ අකාර්ය මණ්ඩලයට අදාළ වේ නීතිඥ කටයුතු ශ්‍රී ලංකා පොලිසිය මාර්ගයෙන් අපි මේ වෙද්දී ආරම්භ කළ තියෙනවා. මහා විනාශයක් වැළැක්වූ සැමට තුති. ජනපතිගෙන් ට්විටර් පණිවිඩයක්. ශ්‍රී ලංකා රේගුවෙන් කහ කිලෝග්‍රෑම් 18000ක් සොරකම් කළ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට. සැකකරුවන් සන්තකයේ රුපියල් කෝටි 4.5ක්. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ කෝටි ගණනක ගිණුමක් සොයා ගැනේ. පානදුරේට මත්කුඩු බෙදෙන පුද්ගලයෙකුත් අත්අඩංගුවට. පානදුරට කොයි වගේ තැන්වලද තියෙන්නේ? From Other Derana, this is Other Derana Prime Time with Dilka Saman Mali and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පැතිරී යාම මැඩ පැවැත්වීම හේතුවෙන් එහි ඉන්ධන ගබඩා සංචිතවලට ගින්නෙන් හානියක් සිදු නොවන බවට ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කරනවා. නාවික හමුදාව පවසන්නේ නෞකාව තවදුරටත් මුහුද මැදට ගෙන යාම සඳහා නාවිකයින් පිරිසක් නැවට ගොඩ වූ බවයි. මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ ගිනි මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින සියලු පාර්ශවයන් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කෘතවේදී ස්තුතිය පළ කරනවා. ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන් කන්දතුඩුවේ සිට නාවික සැතපුම් 38ක් පමණ දුරින් ගැඹුරු මුහුදේදී බොරතෙල් සහ ඩීසල් රැගත් නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව පසුගිය 3 වනදා ගිනි ගැනීමකට ලක් වුණා. ඒ නෞකාවේ එන්ජින් කාමරයේ බොයිලරයක සිදු පිපිරීමක් හේතුවෙන් එම ගින්න හටගත් අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබාගත් දර්ශනයි මේ. ගින්න පිළිබඳ සැලවීමත් සමග ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව වහා ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු ආරම්භ කළා. ඊට මෙරට වෙනත් ආයතනද එක් වූ අතර ඉන්දිය නාවික සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නෞකාද එක් වුණා. ඒ අනුව පැය 35ක පමණ කාලයක් පුරා සිදු කළ දැවන්ත මෙහෙයුමකින් පසුව ඊයේ පස්වරු 6ට පමණ නෞකාවේ ගින්න පැතිරීම පාලනය කරනු ලැබුවා. ඒත් තවදුරටත් ගිනි නිවීමේ කටයුතු සිදු කරනවා. ඉකුත් 3 වනදා නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න හටගන්න අවස්ථාවේදී එය ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන් කන්දතුඩුවේ සිට නාවික සැතපුම් 38ක් පමණ දුරින් පැවති අතර ඊයේ පස්වරු වන විට ඒ ගොඩබිමට නාවික සැතපුම් 20ක් දක්වා ආසන්න වුණා. කෙසේ වෙතත් ALP වින්ග ටක් යාත්‍රාව උපයෝගී කරගනිමින් නෞකාව ගොඩබිමින් නාවික සැතපුම් 42ක් දක්වා දුරට රැගෙන යාමට මේ වන විට කටයුතු කර තිබෙනවා. මේ ඊයේ දිනේදී නිව් ඩයමන්ඩ් නෞකාවට ගොඩ වූ පිරිස් එය ටක් යාත්‍රාවට සම්බන්ධ කර ගැඹුරු මුහුද රැඳගෙන යාමට කටයුතු කළ ආකාරයයි.
නාවික හමුදාව පවසන්නේ ගැඹුරු මුහුදේ සුළඟේ වේගය වැඩිවීම හේතුවෙන් වරින් වර ගිනි පොකුරු ඇතිවීමේ අවදානමක් ඇති බවයි. සවස් භාගයේ වන විට මේ සඳහා ක්‍රියාකාරීව නෞකා සහ ටග් යාත්‍රා 11ක් සම්බන්ධ වෙලා තිබ්බා. ඒ අනුව අපිට ඊයේ හවස් භාගයේ වන විට මෙහි ගින්න සෑහෙන අවම ප්‍රමාණයකට පත් කරන්නට පුළුවන් වුණා. ඒ අනුව ගින්නි පැතිරීම පාලනය වෙලා තිබ්බේ. මේ වන විට තත්ත්වය අනුව නෞකාවේ තෙල් ගලා යාමේ කිසිම අවදානමක් නැහැ. ගින්න ගොඩාක් සාර්ථකව පාලනයකට යටත් කරගෙන තියෙනවා මේ වන විට. ඊයේ රාත්‍රියේදී තීරණය කෙරුවා මෙම නෞකාව නැවතත් ආරක්ෂිත මුහුදු කලාපයක් වෙත ඇදගෙන යාම සඳහා එම කාර්යය සඳහා වින්ග්ලර් නැමැති ටග් යාත්‍රාව භාවිතා කරා අනිකුත් නෞකාවන් ගින්නත් සමග සටන් කරන අතරතුර මේ වෙනකොට මුහුදේ තත්වය යම් මට්ටමකට රළු ස්වභාවයක් ගෙන තිබෙන නිසා මෙම කාර්යය තරමක් සිතුවට වඩා සෙමින් සිදු වෙනවා. මේ අතර ගලවා ගැනීමේ ජාත්‍යන්තර සමාගමේ තක්සේරුකරුවන් සිව් දෙනෙකු හෙට උදෑසන දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර නෞකාව අයත් සමාගම විසින් එහි ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා ස්මිත් නැමැති ගලවා ගැනීමේ සමාගමකටද භාර දී තිබෙනවා. වෙළඳ නෞකා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නම් කරන ලද ගලවා ගැනීමේ ජාත්‍යන්තර සමාගමේ තක්සේරුකරුවන් 4 දෙනෙක් හෙට උදෑසන වන විට දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ අය නාවික හමුදාවේ අධීක්ෂණය මත නෞකාව වෙත සම්පූර්ණයෙන්ම ගින්න නිමා අවසන් වූ නෞකාව වෙත රැගෙන යාමට බලාපොරොත්තු වෙනවා. නැවේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම සඳහා ගලවා ගැනීමේ සමාගමක් නම් කොට තිබෙනවා. එම සමාගමේ විශේෂඥවරු දිවයිනට පැමිණීමට නියමිතයි. අපිම ගින්න නිවා දැමුවාට පසු අපි නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ ඒ අය නෞකාවට ගොඩ වී තක්සේරු වාර්තාවක් ලබා දීමෙන් පසු ඒ අයගේ නිර්දේශ මත නෞකාව ඉදිරි කටයුතු කරගෙන යනවා ඇති. ශ්‍රී ලංකාවේ වෙළඳ නැව් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමත් නැවේ හිමිකරු නැවේ ඒජන්ත සහ නැවේ රක්ෂණ ඒජන්ත කියන මේ සියලු ආයතන සහ පුද්ගලයන්ගේ එකමුතුවෙන් තමයි නැවේ ඉදිරි කටයුතු සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හැටියට අපි හිටිය ස්ථාවරයේ තදින් සිටිනවා මේ කිසිසේත් අපේ සමුද්‍ර කලාපයට ඇතුළත් විය යුතු නැහැ. මෙම අනතුරටපත් වූ නැවෙන් අනිත් තවත් නැවකට තෙල් හුවමාරු කරනවා නම් එවැනි කාර්යයක් සිද්ධ විය යුත්තේ අනිවාර්යයෙන්ම අපේ සාගර කලාපයෙන් එහා කියන ස්ථාවරයේ අපි ඉන්නවා. අපි ඒ ස්ථාවරයේ අදාළ ආයතන වල දැනුම් දීලා තියෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වශයෙන් අපි මේ වෙද්දී මේ දක්වා අපි රටක් වශයෙන් වියදම් කරපු සියලුම මුදල් ප්‍රමාණය රක්ෂණ සමාගම හරහා ලබා ගන්න මේ වෙද්දී කටයුතු කරන්න අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කරගෙන පවතිනවා. ඒ වගේම මේ නිසා වුණු අනිකුත් හානි පූර්ණ කර ගැනීම සඳහා වුණු සියලුම රක්ෂණ වරණ ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ වෙද්දී නැවේ කපිතාන්වරයාට සහ කාර්ය මණ්ඩලයට අදාළ වේ නීතිමය කටයුතු ශ්‍රී ලංකා පොලිසිය මාර්ගයෙන් අපි මේ වෙද්දී ආරම්භ කළ තියෙනවා. මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ ගිනි මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින සියලු පාර්ශවයන් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කෘතවේදී ස්තුතිය පළ කර තිබෙනවා. සිය ට්විටර් ගිණීමේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටින්නේ ගින්න මැඩ පැවැත්වීම සඳහා තම ජීවිත අවදානමට ලක් කරමින් ක්‍රියාන්විතයේදී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දීය ආරක්ෂකාංශ වෙත තම හදපිරි ස්තුතිය පිරිනමන බවයි. සිය සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කර ගැනීමෙහිලා ඔවුන්ගේ මෙහෙවර බෙහෙවින් අගය කරන බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින්ම පවරා තිබුණේ නම් COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වන්නට තිබූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද කැලණියේදී පැවති උත්සවයකට එක්වෙමින්. කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ යහපත් සීමාවාසිකයා දෙදින වැඩමුළුව අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. I started my career in the army. Very often we have to visit the military hospital. So we had, once I went, and it's a known factor among the military officers, there was this dentist actually. So we used to have to visit regularly. So when we visit and we wait outside the dental office to check our clean and check our, so that when there are so many doctors, this particular doctor, when he opens the door and the Aputa in the
එම කිව්ව ගමන් අපි ඔක්කොම දුවනවා. මොකද ඒ තරම් එයා ගැන තිබුණු reputation එක අපි ඔක්කොම බයයි. So I think most important thing is your reputation as a doctor among the patient. Actually, that Sri Lanka has been largely spared in the COVID pandemic is due to primarily to decisive early action taken by multiple arms of the government and the truly outstanding effort of the health personnel. The spread of the virus could not be contained in several developed nations. These achievements are why Sri Lanka's success in dealing with the COVID-19 pandemic has been justly commended by international institutions, including the World Health Organization and UNICEF, as well as many foreign nations, international commentators and individuals. While there is certainly a need to further strengthen the state healthcare system, I believe it is time that we encourage greater use of the facilities we have within this system. Had we been in a situation where healthcare was a subject completely devolved to the provincial councils, the efficacy of Sri Lanka's response to the pandemic may have been quite different. The mandate given to the government by the people at the parliamentary election just a month ago makes it very clear that the Sri Lankan public is hungry for development and tired of excuses. I am determined to work towards creating a healthy nation during my tenure as president of this country. ලෝකයේ කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට ඉන්දියාව පත්වීම හේතුවෙන් මෙරට ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බව වසංගත රෝග විද්‍යාඥ වසංගත රෝග වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර එක් දිනක් තුළ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේද වාර්තා වූයේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යද්දී මෙරට ජනතාව මේ වන විට කොවිඩ් ආරක්ෂිත ක්‍රමවේද අතහැර දමා තිබෙනවා. මේ දර්ශනවලින් එය මනාව පැහැදිලි වෙනවා. ඇතම් රාජ්‍ය ආයතන පවත්වාගෙන ගිය කොවිඩ් ආරක්ෂිත පියවර දැන් දක්නට ලැබෙන්නේ නැහැ. දෑත් සේදීම මූලික සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් වුවත් ඇතම් ස්ථානවල ජල කරාම ප්‍රදර්ශනයට පමණක් සීමා වෙලා. මේ COVID-19 අපි මිදෙනකොට මේ ආයතනවල අපි ජල කරාම හයි කළා, සබන් තිබ්බා අත හොදන්න. දැන් ඒ තත්ත්වය අමතක වෙලා ගිහින් තියෙනවා. සමහර තැන්වල ජල කරාම වල වතුර නැහැ, සබන් නැහැ අත හොද ගන්න. අපේ මග හැකුණු COVID-19 රෝගියෙක් හෝ රෝගීන් පොකක් කොහේ හරි හිටියොත් ඒ තුලින් මේ රෝගය සමාජගත වීමට ඉඩ තියෙනවා. එසේ සමාජගත වුණොත් අපි අද වෙනත් රටවල් වල අත්දකින්න ඛේද වාචකය අපේ රටෙත් අත්දකින්න ඉඩ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ඉතාමත්ම අසල්වාසී රට වන ඉන්දියාවේ අද වන විට COVID-19 රෝගී ඉතාමත්ම ශීඝ්‍රයෙන් රෝගය ව්‍යාප්ත වෙනවා වගේම විශාල මරණ ගණනක් සිදු වෙනවා. අපේ අසල්වාසී රට COVID-19 රෝගී වගේ තියෙනකොට ලංකාව කොයි විදිහටවත් ආරක්ෂාකාරී නැහැ. ඒකට හොඳම උදාහරණ තමයි ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තය වගේ මේ රෝගය හොඳින් පාලනය කරපු රටවල් වල නැවත වතාවක් ඒ රෝගය පැතිරීම නිසා ප්‍රදේශ වසා දැමීම, අධිර නීතිය පැනවීම, කාර්යාල වසා දැමීම වගේ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මෙරටින් අද දිනේදී නවාසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනුණු අතර ඔවුන් සියලු දෙනා විදේශයන් හි සිට පැමිණි පුද්ගලයන්. එයනු බහරේන්, කතාර් සහ ඉන්දියාවෙන් රටවල සිට පැමිණි තිදෙනෙකු ඒ අතර වනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයන් බවයි. ඒ සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 3118ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් වෛරසය ආසාදිතව සිටි පුද්ගලයන් 2918ක් පූර්ණ සුවය ලබා තිබෙනවා. තවමත් රෝහල්ගත ප්‍රතිකාර ලබන්නේ 188 දෙනෙකු පමණයි. චීනයේ වූහාන් නගරයෙන් ඇරඹි COVID-19 වසංගතය යුරෝපය, ඇමරිකානු කලාපය ක්‍රමක්‍රමයෙන් ආක්‍රමණය කරමින් යලි ආසියාව වෙත පැමිණ තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ අසල්වැසි ඉන්දියාව කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානයේ බවට පත්ව ඇති බවයි. කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු ලොව එක් දිනකදී හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන ඊයේ දිනේදී ඉන්දියාවෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 87115ක්. ඒ සමග ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ගියා. ගෙවි ගිය දිනේදී එරටින් නව මරණ 1066ක් වාර්තා වුණේ සමස්ත මරණ සංඛ්‍යාව 69635ක් තෙක් ඉහළ නංවමින්. හිටපු ඉන්දීය ජනාධිපති ප්‍රණාප් මුඛර්ජීද කොවිඩ් වෛරසයේ ගොදුරක් වී ජීවිතයෙන් සමුගත්තා. ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යයන් වන බංග්ලාදේශයෙන් ආසාදිතයන් 321615ක්, පාකිස්තානයෙන් 298,025ක්, නේපාලයෙන් 44,236ක් සහ මාලදිවයිනෙන් ආසාදිතයන් 8,361ක් වාර්තා වනවා.
මේ අතර ගෝලීය ලයිස්තුවේ පෙරමුණගෙන සිටින ඇමරිකාවෙන් ආසාදිතයින් 63,89,057ක් සහ බ්‍රසීලයෙන් ආසාදිතයින් 40,91,801ක් වාර්තා වනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කිසෙල්වත්ත දිනුකගේ සමීපතමයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ටාසේ විසින් එඬේරුමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබී මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් මිලියන 183කට අධික මුදලක් සංසරණය වූ බැංකු ගිණුම් කිහිපයක්ද සොයාගත් බවයි. මේ අතර පානදුර ප්‍රදේශය මූලික කරගනිමින් සිදු කෙරුණු මද්‍රව්‍ය ජාලයක් හඳුනාගෙන හි සමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී හේමල් ප්‍රශාන්ත මහතාට ලැබුණු තොරතුරකට අනුව අදාළවම මෙම වැටලීම සිදු කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී පළමුව පානදුර මහානාම හන්දිය ප්‍රදේශයේදී පෙදරේරුකු හෙරොයින් මිලිග්‍රෑම් 60ක් සමග අත්අඩංගුවට ගත් බවයි. අනතුරුව ඔහුට හෙරොයින් අලෙවි කළ ත්‍රිරෝධරත රියදුරකු මහානාම මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ත්‍රිරෝධරත රියදුරගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ වලාන ප්‍රදේශයේ තේ කඩයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් අලෙවි කරන බවයි. ඒ අනුව අදාළ තේ කඩය පවත්වාගෙන යන පුද්ගලයාගේ පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී හෙරොයින් ග්‍රෑම් 424ක් සොයාගත් බවයි. පසුව ඔහු සමග සම්බන්ධ වී මෙම ජාවාරම මෙහෙයවූ බවට සැක කරන තවත් අයෙක් හෙරොයින් ග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සමග එම ප්‍රදේශයේදීම අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙහිදී හෙරොයින් අලෙවියෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 31,000ක මුදලක්ද සොයාගෙන ඇති අතර පොලිසිය පැවසුවේ බන්ධනාගාරයේ සිටින රඳවෙකු විසින් මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවන බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි. ඔයාලට හෙරොයින් ගත්තම සල්ලි දෙන්නේ කොහොමද? කණුවක තියනවා වගේම සල්ලි දෙන්නා. කොතනද තියන්නේ? පාන්දුරවල කොයි වගේ තැන් වලද තියන්නේ? මේ හෙරොයින් ටික ඔබ කවුරු දුන්නේ? කණුවකින් කියලා අපිට මොකද වාට ඕනලාට කතා කරලා ගන්න බෑ. ඒ අපිට ගන්න නම්බර වැඩ ගන්න නැහැ. සල්ලි තියන්නේ පාරද? සල්ලි තියලා බලන් ඉන්නේ නැද්ද සල්ලි ගන්නවද? නෑ මම බලන් ඉන්නේ. ඇයි බලන් ඉන්නේ? නීතියට බයද නැත්නම් මේ ව්‍යාපාරම්කාරයට බයද? දෙපැත්තම තියෙනනේ. පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ටාශීර ලද තොරතුරකට අනුව ඊයේ එඬරමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ අපරාධ කල්ලි නායකයෙකු වන දැනට විදේශගතව සිටින දිනුක මදුෂාන් නොහොත් කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයෙකු වන 23 හැවිරිදි කෙසෙල්වත්තේ කසුන් නැමැති පුද්ගලයෙක්. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 680ක් සොයාගෙන ඇති අතර ලොරියක් චතුරුපති 3ක් සහ තියුණු ආයුධ කිහිපයක් පොලිස් බහරයටගෙන තිබෙනවා. එසේම මද්‍රව්‍ය ජාවාරමින් උපයා ගන්නා ලද බවට සැක කරන රුපියල් මිලියන 183කට අධික මුදලක් ඔහුගේ ජංගම බැංකු ගිණුම් කිහිපයක සංසරණ වී ඇති බවටද අනාවරණ වී තිබෙනවා. මෙතර කඹුරුපිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ සවස කඹුරුපිටිය විටියල ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ පොල්ගසක් යට තිබී T56 ගිනි අවි වලට යොදා ගන්නා මැගසිනයක් සමග උණ්ඩ 29ක් සොයාගෙන තිබෙනවා. අදාළ නිවෙස් හිමියා විසින් පොලිසියට මේ පිළිබඳව දැනුම් දී ඇති නමුත් ඔහුද මෙම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම් ඇතුළු විවිධ චෝදනා යටතේ පොලිස් ස්ථාන කිහිපයකින් අත්අඩංගුවටගත් අයෙක් බවයි වාර්තා වන්නේ. මේ අතර කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් හෙරොයින් සම්බන්ධ නඩු 4කට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් සිව් දෙනෙක් ඊයේ සවස රඳවා තිබූ කුටියේ වහලේ ගලවා පැන ගොස් තිබෙනවා. කුලියාපිටිය රඳවු බන්ධනාගාරයේ රඳවා සිටියේදී පලා ගිය මෙම සැකකරුවන් සිව් දෙනා සෙවීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා ඇති අතර නගරේ පුරා මාර්ග බාධකද යොදා පරීක්ෂා කිරීම සිදු කරනු ලබනවා. This is a news alert from Ada Derana 24. සපුගස්කන්ධ ප්‍රදේශයේදී සොයාගත් හෙරොයින් කිලෝ 23ට අදාළ පරීක්ෂණ සඳහා පොලිසියට අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ටාසේ පොලිස් කොස්තාපල්වරයා අද අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කෙරෙන්නේදී.
ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර සමුද්‍රීය දේශ සීමාව හරහා මත්ද්‍රව්‍ය රත්රන් සහ වෙනත් භාණ්ඩ ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරන බවට රාමේශ්වරම් විරලාරක්ෂක පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඉන්දියා පොලිසිය සෝදිසි මෙහෙමක් දියත් කර තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ එෙහිදී තමිල්නාඩුවට නීති විරෝධී ලෙස ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ඇති බවයි. අරතුරු ඔහුගෙන් ඉන්දියා පොලිසිය ප්‍රශ්න කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු පලා යාමට උත්සාහ කර ඇති අතර පසුව නාවික පොලිසිය විසින් ඔහු අල්ලා රාමේශ්වරම් මැරින් පොලිස් ස්ථානයට බාර දී ඇති බවයි වාර්තා වන්නේ. සැකකරු ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ පදිංචි ප්‍රදීප් කුමාර් බණ්ඩාරනායක නැමැති 30 හැවිරිදියෙක් වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොහු කොළඹ අපරාධ කොට්ටාශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවයි. එමෙන්ම මොහු පසුගිය දෙවනදා සපුගස්කන්ධ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් හෙරොයින් කිලෝග්‍රෑම් 23 එම ප්‍රදේශයට රැගෙන ගිය පොලිස් නිලධාරියා බවයි වාර්තා වන්නේ. එහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ සහෝදරයයි. සැකකරු මේ වන විට ධනුෂ්කෝටි සමුද්‍රීය පොලිස් ස්ථානයේ රඳවා ඇති බවද වාර්තා වනවා. This is a news alert from Ada Derana 24. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නම් එය අභියෝගයට ලක් කරමින් විපක්ෂයට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බව ආණ්ඩු පක්ෂය පවසනවා. ගැසට් නිවේදනයක් මගින් නිකුත් කළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් පළ කළ අදහස් කිහිපයක් දැන් 60 ලක්ෂයක් කරන් ඡන්දෙන් බලයගත් ජනාධිපතිතුමාට පොලිස් ප්‍රතිපාස් කරන්න බෑ. එහෙම රටක් දුවන්න පුළුවන්. තිවරණ කොමිසමේ නියෝජිතෙක් උසාවිය යනවා ඡන්ද තියන්න එපයි කියලා. තුවාදීන කොමිසම් සභාවට පත් කරේ කවුද? රනිල් වික්‍රමසිංහගේ ගෝලයා සම්බන්ධයෙන් ගෝලයා පත් කරේ. ඒ කොමිසම් ස්වාධීන වෙන්නේ. NGO කාර්යම පත් කරා. දැන් අපි එක ගැසට් කරලා තියෙනවා විපක්ෂයට ඕන නම් ශ්‍රේෂ්ඨාධිකරණ ගිහිල්ලා ඒකට අභියෝග කරන්න පුළුවන්. දැන් මට හිතෙනවා ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අකුරලා 20ට යනවට වඩා හොඳයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිෂේධ කරනු ලැබේ. නැවත 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරනු ලැබේ කියලා බොහොම කෙටි සංශෝධනයක් ඉදිරිපත් කරා. මේක 18ම තමයි වෙනසක් නැහැ. තනි පුද්ගලයෙක් අතට බලය සංකේන්ද්‍රණය වෙන විදිහට තමයි සිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ. මේ විදිහට ගත්තට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ තියලා පාර්ලිමේන්තු හදාගෙන කැබිනට් මණ්ඩල නම් කරලා ඒව මුකුත් නොකර එහෙනම් ඉතින් ඇත්තටම තියෙන අපි ජනාධිපති කෙනෙක් පත් කරගෙන රට පාලනය කරගෙන ගියා නම් හරි. අපිට බහුතරය දීලා තින්නේ 19 සංශෝධනය කරන්න. බලය ඉල්ලුවේ ඒකට ජනතාවගේ ජනවරම අනුවයි ජනාධිපතිතුමත් ආණ්ඩුවත් කටයුතු කරන්නේ. විධායක ජනාධිපති ක්‍රමයේ ඇති කළ එක්සත් ජාතික පක්ෂ දැන් තියෙන්නේ ජයවර්ධන මහත්තයාට ලාම්පුවක් තියලා සාදු සාදු කියලා ආපහු ඒක සම්මත කරගන්න. මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ බලය ජනාධිපතිවරයා තුළට ලබා ගැනීම පිළිබඳව අපි රටේ පුරවැසියාගෙන් සැප දහනවා වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙමුත් මේ අවස්ථාවක් කරගන්නවා සැපද කියලා අහන්න. මේක ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී අධිකරණයට යෑමේ හැකියාව තියෙනවා. පාර්ලිමේන්තුවේ සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්. මේක මේ ෂණිකව කරන කටයුත්තක් සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් සකස් කිරීම ඉදිරියේදී සිද්ධ වෙනවා. අපේ රටේ ද්විත්ව පුරවැසියෙක් වෙන්නත් පුළුවන් ද්විත්ව පුරවැසියට ඡන්දය දාන්නත් පුළුවන්. ඡන්දය දාන්න පුළුවන් නම් ඒ මිනිහට එමිට ඡන්දය ඉල්ලුවම කො වෙන්නේ. ඒක හරියට කසාද වඳින්න පුළුවන් ළමයි හදන්න බෑ කියන එක වැඩක්. යම් යම් දේවල් වෙනස් කළ හැකි. ඉතින් ඒවා පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. අපිට ඕමනා නම් අපි ඒ පිළිබඳව සංශෝධන ඉදිරිපත් කරනවා. විරෝධතාවයක් කියලා නෑ. නමුත් තවත් සාකච්ඡා කරන්න ඕනේ. අර අපි කියනවනේ බල්ලෝ බුරනවා තබලම යනවා කියලා. ඉතින් ඒ වගේ තමයි. තුනෙන් දෙකක් කිල්ලුවේ 19 ආපු ගමන් හැකීක්මනීමවත් කරනවා කියලා මම හිතන්නේ ඒකේ අඩුපාඩු තියෙනවා නම් යම් දෙයක් සාකච්ඡාවට ගැනෙනවා පාර්ලිමේන්තුවේ. වාද විවාද කරන්න පුළුවන්. අපි සීමා කරන්නේ නැහැ වාද විවාදවල. අද පස්වරුව වන විට නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සැලකිය යුතු ප්‍රමාණයකින් නිවා දැමීමට හැකියාව ලැබී තිබෙනවා. මේ එහි නවතම දර්ශන.